චිසු පිහිටයි ආදරණීය අම්මේ තාත්තේ දුවේ පුතේ දේව ප්‍රාණාගමනය අද දවසේ අපි ශුද්ධාත්මයන්න් වහන්සේ අපි අතරට පැමිණීම අපි හදවතින්ම මෙනෙහි කරමින් සමරමින් දෙවියන් වහන්සේට ස්තුති කරමු ප්‍රශංසා කරමු. අපි මේ ආඥාවේ අත්දැකීමට අපි ඇතුල් වෙමු. එදා ප්‍රාණයාණන් වහන්සේ දේව අම්මා ඇතුළු 120ක් දෙනා ශ්‍රාවක ශ්‍රාවිකාවන් අතරට වැඩම කරනවා. සාමූහිකත්වයේ සාංගිකත්වයේ අත්දැකීමක යාඥාවේ අත්දැකීමක හිටිය මේ 120ක් දෙනා අතරට ප්‍රාණයන්න් වහන්සේම වැඩම කරනවා. ඒ අත්දැකීම අදත් ඔබේ මගේ අත්දැකීමක් කරගමු. අපි දන්නවා අපිත් අද ඉන්නේ ප්‍රශ්න අරගල භීතිය බොහෝ ගණන්දුරක මැද. එදා සේනාකුළු ශාලාවේ දොරවල් වසාගෙන හිටිය ඒ යාඥාවේ අත්දැකීමක හිටිය අපේ මුල් ක්‍රිස්තියානි සංඝය දේව අම්මා එක්ක අදත් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. අපි ඒ නිසා අපි මෙනෙහි කරන්නට යනවා මේ ශුද්ධාත්මයන් වහන්සේ මෙතරම්ම අපේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. ජෝම්තුමාගේ සුවිශේෂයේ 14 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තියේ ජේසුම අපිට කියනවා එවිට මම පියාණන් වහන්සේගෙන් අයදින්නෙමි. උන්වහන්සේද ඔබ සමග සදහටම සිටින පිණිස වෙනත් සහායදායකයෙකු දෙනසේක. එනිසා ආදරණීය අම්මේ තාත්තේ දුවේ පුතේ ඔබ මම එක්ක ඉන්න සහායදායකයෙක් ඔබ මම සමග ඉන්න සැබෑ වූ දෙවියන් වහන්සේගේම මේ ශුද්ධ වූ තනන් වහන්සේව අපිට උන්වහන්සේ දායාද කරනවා. ඒ නිසා අපි අයිති කරගමු මේ වචනය. සදහටම ඔබ මා සමග ඉන්න. ඒ නිසා මේ දවස්වල අපිට දැනෙන භීතිය, අපිට දැනෙන අනාරක්ෂිතකම, අපි දකින ආර්ථික කඩාවැටීම්, අපි පසු කරමින් ඉන්න රෝග පීඩා, අපි ජීවිතයේ අත්දකින්න තනිකම පාළුව මැදට සදහටම ඔබයි මමයි එක්ක ඉන්න සහායදායකයාණන්, comforter, the advocate. උන්වහන්සේ ඒ නිසා ඔබ මාව සනසන්නේ ඔබට මට සහාය දෙන්නේ. අපි උන්වහන්සේ තුල ස්ථීර වෙමු. අපි කියමු ඒ නිසා ජේසු ඉල්ලනවා. ඒ ජේසුම දේව තාත්තට මොර ගහනවා. යදිනවා. අපිත් යදිමු අද මේ පෙන්තකොස්තේ ඉරුදින. අපි කියමු ස්වාමිනී ඔබ වහන්සේ අප මැදියට එන්න, අපේ ජීවිතවලට එන්න, අපේ පවුල් වලට එන්න, අපේ සංඝයන් වලට එන්න, අපේ දේශයට එන්න, මේ මුළු විශ්වයටම එන්න කියලා. ඒ වගේම ජෝම්තුමාගේ සුවිශේෂයේ 14:26 ජේසු කියනවා එහෙත් මාගේ නාමයෙන් පියාණන් වහන්සේ එවන සහායදායකයාණන් වහන්සේ එනම් ශුද්ධාත්මයාණන් වහන්සේ සියල්ල ඔබට උගන්වමින් මා වදාළ සියල්ල ඔබට සිහිපත් කරවනසේක. මේ සහායදායකයාණන් ඔබේ මගේ සහනය, ඔබේ මගේ ශක්තිය ඔබට මට ඇතුළාන්තයට කතා කරනවා. උන්වහන්සේ මඟ පෙන්වනවා. අපිට ඒ වගේම ජේසු මතක් කරනවා පෞද්ගලික උපදේශකයාණන් තමයි ශුද්ධාත්මයාණෝ. පෞද්ගලිකව අපි නා පර්සනල් කවුන්සලර්. උන්වහන්සේ ඔබට මට ඇතුළාන්තයේ මඟ පෙන්වනවා. අපිට සමහර වෙලාවට මේ දවස්වල මේ ලොක්ඩවුන් මානසිකත්වය ඇතුලේ මේ තියෙන අපේ ජීවිතේ එකතන නතර වෙලා වගේ සමහරවිට පෞල් පිටින්ම දරුවන්ට අධ්‍යාපනය කරන්න වෙන්නේ අන්තර්ජාලය හරහා. එළියට යන්න බෑ. අපේ වටපිටාවල අපිට ආරංචි වෙන ආරංචි ඉතාමත් භයානකයි. මේ සියල්ල මැද උන්වහන්සේ කියන බය වෙන්න එපා පුතේ දුවේ. ඔබේ ජීවිතයට මම මඟ පෙන්වනවා උපදේශකයාණන්. ඒ නිසා ගොඩක් වෙලාවට අපි මේ දවස්වල ගෙවල් වල ඉන්නේ මානසිකව පීඩාවටපත් වෙලා. අපේ ජීවිතවල ගොඩක් වෙලාවට ලොකු බයකින් පිරීලා නිසාම අපේ ගෙවල් වල අපිට තීරණවා හැම වෙලාවෙම අමුතු බයක්, මරණ බය අපිට දැනෙනවා. අම්මේ තාත්තේ දුවේ පුතේ ඒ නිසායි සහායදායකයාණන්, ශුද්ධාත්මයාණන්, ප්‍රාණයාණන් වහන්සේම ඔබ මා අතරට එන්න මේ ආදරණීය මංගල්‍ය දවසේ. අපි කියමු ජෝම්තුමාගේ 16:13 වෙනි වගන්තියේ කියනවා අපේ ජීවිතයන් වලටම උන්වහන්සේ කතා කරනවා. උන්වහන්සේම අපේ ජීවිතයන් වලට ආමන්ත්‍රණය කරනවා. උන්වහන්සේ කියනවා සත්‍යතාවයේ ආත්මයන්න් වහන්සේ පැමිණි කල
උන්වහන්සේ සම්පූර්ණ සත්‍ය කරා යාමට ඔබට මඟ පෙන්වනසේක. ජේසුයි මේ පොරොන්දුව දෙන්නේ. එතකොට ශුද්ධාත්මයන් වහන්සේ ඔබේ මගේ ජීවිතය මුළුමනින්ම සනසනවා. උන්වහන්සේ ඔබේ මගේ ජීවිතයට මාර්ගෝපදේශකයක් දෙනවා. ඒ වගේම උන්වහන්සේ අතුලාන්ත ගුරුවරයානෝ. අපි උන්වහන්සේට මේ මොහොතේ අපි ඉන්න තැන්වලම දෙනෙත වසාගෙන කියමු. ඔව් ස්වාමිනී, ගින්නක් විලසින් අපව දවන්න. ගින්නක් විලසින් අපේ හදවත ඔබ වහන්සේගේ බලයෙන් පුරවන්න. ඔබ වහන්සේ එදා සේනාකුළු ශාලාවේ දේව අම්මා එක්ක සිටියා වූ ශ්‍රාවක ශ්‍රාවිකාවන් අතරට ඔබ වහන්සේ වැඩම කළා වගේ අපේ ආත්මික උපදේශකයාණන් වෙලා, සහායදායකයාණන් වෙලා, අපේ ජීවිතේ මඟ පෙන්වන්නන් වෙලා, ස්වාමිනී මේ දිනවල අපේ ජීවිතය පුරාම ඔබ වහන්සේ සැරිසරන්න. ස්වාමිනී, ඔබ වහන්සේට අපි මෙසේ විවෘත වෙනවා. ඔබ වහන්සේගේ ශුද්ධ වූ ගින්න, ශුද්ධ වූ හුස්ම අප පිට හෙළනු මැනව ස්වාමිනී. ඔබේ හිතු දල්වලා සෙවනේ
මනේ රඳවා තබා ගින්නක් විලසින් මා සිරසේ දැල්වෙනා ආත්මයානනී දල්වා හදේ ගිනි අවුලුවා වඩිනු මැන ශුද්ධාත්මනේ දල්වා හදේ ගිනි අවුලුවා වඩිනු මැන ශුද්ධාත්මනේ අපි ආදරාම්මේ තාත්තේ දුවේ පුතේ අපි කියමු ස්වාමින් වහන්සේට අපි තුල තියෙන ව්‍යාජත්වයන් අපි තුල තියෙන ජීවිතයන් වල තියෙන කඩාවැටීම් දෙදරීම් ඔබ වහන්සේට එරෙහි වෙච්ච තැන් අපිට පෙන්눔 කරන්න කියලා. හේතුව ප්‍රාණයන් වහන්සේ නැත්නම් සුද්ධාත්මයන් වහන්සේ සත්‍යතාවේ ආත්මයන්න්. The spirit of truth and he will lead towards the wholesomeness of life. ජීවිතේ පූර්ණත්වයට අපිව ගෙනියන්නේ සුද්ධාත්මයන් වහන්සේ. අපි ඒ නිසා මේ යාඥාමය අත්දැකීම ඇතුලේ මේ දේව ප්‍රාණාගමනේ අත්දැකීම ඇතුලේ අපි කියමු ස්වාමිනී අපේ ජීවිතයන් වල අපිටම තටලිච්ච තැන් තියෙනවා. අපේ ජීවිතේ අපිටම නිදහස් වෙන්න බැරි තැන් තියෙනවා. මට මාව නිදහස් කරගන්න බැරි, මට මාව අතහැර ගන්න බැරි තැන් තියෙනවා. ජීවිතේ මම සම්පූර්ණයෙන්ම පාපය නිසාම අඳුරු වෙලා, ඇබ්බැහි වෙලා, ඒ නිසාම ආදරය හොයන තැන්වලම නතර වෙලා ජීවිතේ ඒ ආදරය හොයන තැන් ළඟම ජීවිතේ හඬා වැළපෙමින් අතීතයට අයිති වෙලා ජීවත් වෙන ස්වභාවයක් තියෙනවා. එදා ප්‍රාණයන් වහන්සේ දේව අම්මයි ඒ ශ්‍රාවක ශ්‍රාවිකාවන් අතරටයි එන මොහොතේ අතීත අත්දැකීම් ගොඩාක් තියෙනවා මේ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට. ජේසුව කුරුසි තියලා අණ ගහනවා දකින්නවා. ජේසුව සම්පූර්ණයෙන්ම කුරුසියේ වේදනාත්මක මරණය අත්දැකීම දකිනවා. ඒ වගේම ඔවුන්ගේ ජීවිතයන් වල මහා බයක් තියෙනවා. ඒ ජේසුට අත්වෙච්ච ඉරණමම අපිටත් අයිති වේදෝ කියලා. ඒ බිය, ඒ කඩාවැටීම්, ඒ කනස්සලු වීම සමගයි අම්මේ තාත්තේ දුවේ පුතේ ඔවුන් දේව අම්මත් එක්ක ලොකු ඇදහිල්ල යාඥාවක හිටියේ. අපිට කියනවා ඔවුන් එක්සිත්ව නොනැවති යාඥා කළහ කියලා. ඒ නිසා මේ දවස්වල ඔබට මට ස්වාමීන් වහන්සේ ආරාධනා කරනවා එක්සිත්ව පවුලක් ලෙස අම්මා තාත්තා දුව පුතා විදියට. සමහරට ඔබ ඉන්නේ රටෙන් බැහැරව වෙන්න පුළුවන්. සමහරට ඔබ ඉන්නේ වෙනම රැකියාවක ස්ථානයක බෝඩිමක වෙන්න පුළුවන්. නමුත් කොතන හිටියත් අපි එකම සාංගික සභාවක්. එයයි ශුද්ධාත්මයන් වහන්සේ අපිට දෙන්නේ. උන්වහන්සේ පෞද්ගලික දර්ශනයකින් නෙමෙයි අනාවරණය වුණේ. හරි වැදගත්. ආදරණීය අම්මේ තාත්තේ දයාබර දුවේ පුතේ තේරුම් ගන්න අවශ්‍යයි ශුද්ධාත්ම අත්දැකීම නැත්නම් ප්‍රාණාගමනය සාංගිකත්වයේ අත්දැකීමක්. තනියම කෙනෙක් යාඥාවේ ඉන්නකොට ලැබිච්ච පෞද්ගලික දර්ශනයක් නෙමෙයි. අපි දකිනවා ජේසුස් වහන්සේත් ජෝර්දාන් ගඟට යනකොට බෞතිස්ම ස්නාපනය ලබන්න ජේසුගේ ශුද්ධාත්ම අත්දැකීමට යද්දී යන්නේ දුක් විඳින, පීඩා විඳින, රෝගී වෙලා ඉන්න ජීවිතේ ජුදා ආගමෙන් සම්පූර්ණයෙන්ම පෞකාරෝ කියලා හංවඩු ගැහිච්ච පලස්තීන සමාජයේ දරිද්‍රයි පීඩිතයි කියලා දේවමාලිගාවටවත් ගිහිල්ලා ජෙරුසලම් දේවමාලිගාවේ පඳුරක්වත් පුදා ගන්න ආර්ථික වත්කමක් නැති ජීවිතේ අංගවිකල වෙලා ලාදුරු රෝගිය හැදිලා විවිධාකාර ලෙස පීඩිත අත්දැකීම් වල හිටිය අය තමයි ජෝර්දාන් ගඟට එකතු වෙන්නේ. එතන ස්නාගජුවම්තුමා ඔවුන්ට දෙන මේ ආදරණීය ශුද්ධාත්ම අත්දැකීමට ජේසුස් සාංගික වෙනවා. ඒ නිසා මේ තාත්තේ දුවේ පුතේ මේ ප්‍රාණාගමනය නැත්නම් ශුද්ධාත්ම ආගමන මංගල්‍යය අපිට සාංගිකත්වයටම අපිට බරපතල ලෙස ආරාධනා කරනවා. කොහෙද අපි බිඳිලා ඉන්නේ? මගේ ස්වාමිපුරුෂයයි බිරිඳයි මම වෙන් වෙලා ඉන්නේ මානසිකව. එහෙනම් උන්වහන්සේ කතා කරනවා නෑ බැඳීමක් උදෙසා. දරුවෝයි අම්මයි තාත්තයි ලෝක දෙක තුනක අතරමං වෙලාද? තාත්තා ඉන්නේ එක ලෝකයක, අම්මා තව ලෝකයක, දරුවෝ තවත් ලෝකවල වල. ඒ නිසාම ජීවිතේ සැකය වැඩි වෙලා ජීවිතේ ජීවත් වෙන්නන් වාලේ ජීවත් වෙනවා.
සමහර වෙලාවට පවුලක් විදිහට එකතු වෙලා යාඥාවක් කරගන්න, පවුලක් විදිහට එකතු වෙලා කෑම ටිකක් ගන්න, පවුලක් විදිහට එකතු වෙලා දේ වචනේ කියවන්න බැරි කමක් තියනවාද? මෙන්න ස්වාමින් වහන්සේ ආරාධනා කරනවා ඒ ඒකත්වයක් සඳහා. ජොම් 17 ජේසු යාඥා කරනවා පියාණනි අප ඒකත්වයක සිටින්නාseම ඔවුන්ද ඒකත්වයකට පැමිණෙව්ව මැනව. අන්න ඒකත්වයේ සත්‍යතාවේ ආත්මයාණන් ශුද්ධාත්මයන් වහන්සේ, ප්‍රාණයන්න් වහන්සේ, සුසුමානන් වහන්සේ. අපි ඒ නිසා බලමු මේ ශුද්ධාත්මයන්න් වහන්සේට එරෙහි වෙන්නේ කොහොමද? එරෙහි වෙන අවස්ථා තියෙනවද? අපි එරෙහි වෙලා තියෙනවද? මතෙව්තුමාගේ සුවිශේෂයේ 12 වෙනි පරිච්ඡේදයේ 31 වෙනි වගන්තියේ අපි දකිනවා මේ සිදුවීම සිද්ධ වෙනවා. ජේසු ඒ පිළිබඳව කියනවා යමෙක් මනුෂ්‍ය පුත්‍රයන්ට විරුද්ධව වචනයක් කියන්නේද එය ඔහුට කමා කරනු ලබන්නේය. එහෙත් යමෙක් ශුද්ධාත්මයන්ට විරුද්ධව කතා කරන්නේද එය ඔහුට මේ යුගයේදීවත් එන යුගයේදීවත් කමා කරනු නොලබන්නේය. මේක බරපතල වචනයක්. සෑම පාපයකටම සමාවක් තිබුණත් මේ ශුද්ධාත්මයන් වහන්සේට එරෙහිවීම ඉතාමත් බරපතල පාපයක් විදියට, සමාවක් නැති පාපයක් විදියට ජේසු අපිට උගන්වනවා. මොකක්ද මේකේ තේරුම? ඇයි එහෙම කියන්නේ? ඇයි ජේසු මේ කතාව කියන්නේ? අපි දකිනවා මතේ 12 ඒ පිළිබඳව 24 වෙනි වගන්තියේ කියනවා එවිට පරිසිවරු ඒ අසා මොහු දුෂ්ටාත්මාධිපතියා වන බෙල්සෙබුල්ගේ අනුහසින් මිස වෙන විදිහකින් දුෂ්ටාත්මයන් දුරු නොකරති කීහ. දැන් ජේසු මේ සිදුවීමේ අන්ධ ගොළු මිනිසෙක්ව සුවපත් කරනවා. මේ අන්ධ ගොළු මිනිසාට අඳුරු ආත්මයක්, දුෂ්ටාත්මයක්, අපි කියන evil spirit, ඔහු තුලම තියෙන අඳුරු ආත්මය ඔහුව සලිත කරනවා. ජේසු ඔහුව සුවපත් කරනවා. මේක බලන් ඉන්න පරිසවරු කියනවා ජේසු මේ දුෂ්ටාත්මය නැත්නම් මේ අඳුරු ආත්මයෙන් මේ මිනිසාව නිදහස් කරේ බෙල්සෙබුල් එහෙම නැත්නම් සාතන්ගේ බලයෙන් කියලා. අපි ඒකට කියනවා ස්ලැන්ඩරින් කියලා. අපි ඒකට කියනවා දේව අපහාසයක් කියලා. මොකක්ද? ශුද්ධාත්මයන්න් වහන්සේගේ ආනුභාවයෙන් තමයි යහපත සිද්ධ වෙන්නේ. තව කෙනෙක්ව නිදහස් කිරීම සිද්ධ වෙන්නේ. තව කෙනෙකුට ප්‍රේමය, සාමය, ඉවසීම, මෘදුකම අපි දකිනවා ශුද්ධාත්මයන්ගේ ඵල. මේ දේවල් සිදු වෙන්නේ කෙනෙක් සමාව දෙන තැන, කෙනෙක් ඉවසන තැන, කෙනෙක් ආදරයෙන් තව කෙනෙක් වෙතට ජීවිතේ දිගු කරන තැන, කෙනෙක් හදවතින්ම සමාව දෙන තැන ශුද්ධාත්මයන්න් ක්‍රියාත්මක වෙන්නේ. ශුද්ධාත්මයන්න් ක්‍රියාත්මක වෙන තැනක ඒ ශුද්ධාත්මයන්ට විරුද්ධව පව් කරනවා කියලා කියන්නේ මේ ශුද්ධාත්මයන්න් වහන්සේට අපහාසයක් කරනවද? ඒක ඉතාමත් බරපතලයි කියලා කියනවා. ශුද්ධාත්මයන්ට අපහාස කරනවා කියලා කියන්නේ තව කෙනෙකුගේ යහපතට කොහෙද මම අපහාස කරන්න? සමහර වෙලාවට අපි ශුද්ධාත්මයන් වහන්සේගේ නම කියලා අපහාස කළා නැතුව ඇති. නමුත් බලන්න පොඩ්ඩක් නතර වෙලා ආදරණීය අම්මේ තාත්තේ දයාබර දුවේ පුතේ අපි ඕන තරම් අපහාස කරලා තියෙනවා. සමහර වෙලාවට යහපත කරන සමාංගෙම රැකියාවක ස්ථානේ, තමන්ගෙම සමාජයේ, තමන්ගෙම පවුලේ, සමහර වෙලාවට තමන්ගෙම සභාවේ, පල්ලියේ, මීසමේ යහපත කරන කෙනෙක්ව අපි අපේ විනිශ්චයන් වලට ලක් කරලා තියෙනවා. අපහාසයන් කරලා තියෙනවා. අපි දන්නෙත් නැහැ. පවතින කටකතා ඕපදූප අපි පතුරවලා තියෙනවා. මේක බරපතල පාපයක්. ඒකයි ස්වාමීන් වහන්සේ කියන්නේ. මේ ශුද්ධාත්මයන් වහන්සේට විරුද්ධව කරන පාපයක්. කෙනෙක්ට අපි අපහාස කරලා, කෙනෙක් යහපත කරද්දී ඒ යහපතට අකුල් හෙලලා අපේ වචන වලින් අපි කෙනෙක්ව සම්පූර්ණයෙන් වටනවද? ඒක ඉතා බරපතලයි කියලා ස්වාමීන් වහන්සේ කියනවා. ඒ විතරක් නෙමෙයි අපි දකිනවා, අපි කියනවා මුළුමනින්ම සමාව දෙන්න බැරුව මුළුමනින්ම තමන්ගේ හිතේ වසවිස, තමන්ගේ හිතේ දරුණු ලෙස කෝන්තරය තියන් ඉන්නවද? එතනත් ශුද්ධාත්මයන් වහන්සේට තමයි දුක් දෙන්නේ කියලා පාළුතුමා එපීසවරුන්ට ලියන හසුනේ
4 වෙනි පරිච්ඡේදයේ 30 වෙනි වගන්තියේ කියනවා එපිස 4:30 අපේ බයිබල් තියෙන අපි පෙරලා ගමු. පෙරලාගෙන අපි කියවමු. කියවන ගමන් යටි නිරක්කඳ ගන්න ඔබගේ හදවතට යමක් ස්වාමීන් වහන්සේ කතා කරනවා නම් එපිස 4:30 කියනවා ශුද්ධාත්මයන් වහන්සේට දුක් නොදෙන්න. ශුද්ධාත්මයන් වහන්සේට දුක් දෙන්න එපා කියලා කියනවා. මන්ද මිදීමේ දවසට සූදානමක් වශයෙන් ඔබ ලබා ඇති සහතිකයේ මුද්‍රාව උන්වහන්සේය. බලන්න. ශුද්ධාත්මයන් තමයි මිදීමේ මුද්‍රාව. එහෙම නැත්නම් ඔබට මට ඔබේ මගේ ජීවිතයේ තියෙන සෑම කඩාවැටීමකින්ම වහල්කමකින්ම බැහිකමකින්ම බයකම මිදෙන්න තියෙන මාර්ගය මුද්‍රාව. මිදීමේ දවසට සූදානමක් වශයෙන් ඔබ ලබා ඇති සහතිකයේ මුද්‍රාව උන්වහන්සේය. ස්ථිරයි. ඒ නිසා ආදරණීය අම්මේ තාත්තේ දුවේ පුතේ දේව පොරොන්දු අපි අයිති කරගමු. ඔබට මට නිදහස මිදීම ස්ථිරයි. කවුරු නිසාද? ජේසුස් වහන්සේ තුලින් දේව තාත්තා ඔබට මට ලබා දෙන මේ සත්‍යතාවයේ ආත්මයන්න් ප්‍රාණයන් වහන්සේ නිසා. ඒක ස්ථිරයි කියලා කියනවා. ඒ නිසා ඔබ මම විනාශ වෙන්න, ඔබ මම ජීවිතේ අනාථ වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා ජේසුස් කියනවා. ඇයි ඒ? ශුද්ධාත්මයන් වහන්සේ නිසා. 31 වෙනි වගන්තියේ කියනවා එපිස 4 තිත්තකම්, කෝපය, උදහස, කෝලහල, අපහස හා සියලු ආකාර ද්වේෂ පහ කර දමන්න. එකිනෙකා කෙරෙහි කරුණාව හා දයානුකම්පාවද ඇතිව සිට දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ තුලින් ඔබට කමා කළාක් මෙන් ඔබත් එකිනෙකාට කමා කරන්න. අන්න මෙන්න මෙතනයි ශුද්ධාත්මයන් වහන්සේව ගැඹුරින් හමු වෙන තැන. අපේ ජීවිතේ අපි අවුරුදු ගාණක් තිස්සේ හිතේ තියාගෙන ඉන්න මේ කෝපය, කේන්තිය සමහර වෙලාවට අපේ ජීවිතේ නිදහස් කරන්නේ නැහැ. එක අම්මා කෙනෙක්, මේ අම්මා ගොඩාක් නරක හීන දකිනවා, මේ අම්මා ගොඩාක් දුක් විඳිනවා. මේ අම්මගේම ජීවිත කතාවේ ඇය කියනවා මගේ පවුලේ මගේම පුතා විවාහ වෙච්ච ලේලි මම කවදාවත් සමාව දෙන්නේ නැහැ කියලා. ඇය ඒක කියන්නේ ඒක ඇගේ ලොකු ශක්තියක් විදියට මම නම් ලේසියෙන් එහෙම සමාව දෙන කෙනෙක් නෙමෙයි කියලා. නමුත් මේ අම්මා දවසින් දවස ලෙඩ වෙනවා. කොච්චර බෙහෙත් ගත්තත්, කොච්චර පරීක්ෂණ කරත් ඒ රෝග හොයාගන්න බැරි වෙනවා. වෛද්‍යවරු කියන කිසි රෝගයක් ශරීරේ නැහැ කියලා. මේ අම්මට මඟ පෙන්වීමක් ලැබෙනවා. අම්මේ හොඳ පාපුච්චාරණයක් කරගන්න. හැබැයි අම්මා පාපුච්චාරණය කරත් පාපුච්චාරණය කරාට පස්සෙත් දිගින් දිගටම තමන්ගේ ලේලිට මුළුමනින්ම ඇතුලේ ප්‍රතික්ෂේප කරනවා. හැබැයි බාහිරින් ඇය කියනවා මම ඌව ගණන් ගන්නෑ. හැබැයි ඇතුලෙන් ඇය තමන්ගේ පුතා විවාහ වෙලා ආපු ඒ බිරිඳ තමන්ට දුන්නු යම්කිසි ප්‍රතික්‍රියාවක් පළවෙනි දවසේ දෙකේ වෙච්ච දෙයක්. දැන් මේ අවුරුදු 20ක් විතර ගිහිල්ලත් මේ අම්මා මේක අමතක කරන්නේ නැහැ. මේ අම්මා කියනවා මට එයා අපහාස කරා. එයා මාව ගණන් ගත්තේ නැහැ. එයා මගේ පුතාව දැන් සම්පූර්ණයෙන් අල්ලගෙන තියෙන්නේ. මම යට වෙන්නේ නැහැ. මම නම් කවදාවත් සමාව දෙන්නේ නැහැ කියලා. නමුත් මේ අම්මා විඳවනවා. මේ අම්මා ගොඩාක් දුක් විඳිනවා. මේ අම්මටම තේරෙන්නේ නැහැ. නමුත් අවසානයේ මරණ මංචකයේ තමයි මෙයාම තේරුම් ගන්නේ මම මේ කරන පාපයෙන් කොච්චර බරපතලයිද කියලා. හේතුව ඇය කොච්චර යාඥා කළත් ඇයට සනසීමක් නැති තත්වයක්. පස්සේ අවසාන මරණ මංචකේ රෝගීන්ගේ ආලේපය ලබන වෙලාවේ තමයි ඇය පිළිගන්නේ ඇත්ත මම මගේ ලේලිට මම ගොඩාක් වෙනස්කම් කළා. මම ගොඩාක් දුක් විඳා කියලා ඇය කියන්න පටන් ගන්නවා. ඇයට එච්චර වදයක්. හැබැයි අවුරුදු 20 ගාණක් ඇය විඳවලා තමයි අන්තිම මරණ මංචකයට ඔන්න මෙන්න තියද්දි ඇය සමාව දෙන තැන තමයි ඇය නිදහස් වෙන්නේ. ඇය ඉතාමත් සාමදානෙන් ඇය මරණයට මුහුණ දෙන්නේ. ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ මේ වගේ අපේ ජීවිතයන් වල තියෙනවා අවුරුදු ගණන් අපි අරගෙන යන කෝන්තර. අවුරුදු ගණන් අපේ ජීවිතේ එක තැනක හැමදේම හොඳයි. හැබැයි එක තැනක අපි හිර වෙලා ඉන්නවා. මම නම් එයාව පිළිගන්නේ නැහැ. මට නම් එයාව පෙන්වන්න බෑ. මට නම් කවදාවත් එයා කරපු වැරද්දට සමාව දෙන්න බෑ කියලා. සමහර භාර්යාව ස්වාම පුරුෂයාගේ ජීවිතේ එවැනි අවස්ථා තියෙනවා. ස්වාම පුරුෂයා Tamanට පක්ෂපාත නොවිච්ච තැන් බොරු කරපු අවස්ථා. බිරිඳක් විදියට ස්වාම පුරුෂයාට සමහර වෙලාවට වසන් කරපු යම් කිසි දෙයක් ආරංචි වුණාට පස්සේ
අවුරුදු ගණන් පෞල් ජීවිතවල ඒ සැකය තියාගෙන ඒ ඇතුලේ කෝන්තරය තියාගෙන ජීවත් වෙනවා, පල්ලි යනවා, යාඥා කරනවා, හැමදේම කරනවා. හැබැයි ඇතුලේ සුද්ධාත්ම බලය අත්දකින්න බැරුව අම්මේ තාත්තේ දුවේ පුතේ. ඒ නිසායි කියන්නේ පාවුලතුමා සුද්ධාත්මයන්න් වහන්සේට දුක් නොදෙන්න. ඒ නිසා අපි කියමු ජීවන ජලයෙන් ස්වාමිනේ අපව සෝදා පවිත්‍ර කරන්න. අපි දන්නවා අපේ හදවත් ඇතුලේ පළපදියම් වෙච්ච, කඩා බිඳ වැටෙච්ච, සම්පූර්ණයෙන්ම විනාශ වෙච්ච ස්වභාවයන් තියෙනවා. මුළු ලෝකෙටම ආදරය කරත් සමහරවිට මගේ ස්වාමි පුරුෂයාගේ එක ස්වභාවයක්, එක අවස්ථාවක් නිසා මට යාව සම්පූර්ණයෙන් පිළිගන්න බැරි තැන් තියෙනවා. මගේ බිරිඳගේ එක ඉරියව්වක්, එහෙම නැත්නම් එක හැසිරීම් රටාවක් මට පිළිගන්න බෑ. මාව ගොඩාක් රිදිලා තියෙන නිසා මම ප්‍රතික්ෂේප කරනවා. මගේම දරුවෝ, මගේම සහෝදර සහෝදරියෝ, මගේම අම්මා තාත්තා කොච්චර මම යුතුයකම් මිටු කරත් ඔහුගේ ඇයගේ තියෙන එක වරදක්, එක අඩුපාඩුවක් නිසා මට රුස්සන්නේ නැහැ. ගෙදර කෑකෝ ගහ ගන්නවා. ගෙදර අයියාලා අක්කලා නංගිලා මල්ලිලා විදියට ගෙදර ඇතුලේ ලොකු සමගියක් නැහැ. හේතුව මට දිරවන්න නැති, මට තේරුම් ගන්න බැරි, මට පිළිගන්න බැරි ස්වභාවයන් තියෙනවා මාත් එක්ක එකට ඉන්න අය. අපි කියමු ස්වාමින් වහන්සේට. ස්වාමින් වහන්සේ කියනවා ආදර පුතේ දුවේ ඔබ සුද්ධාත්මයන්ට දුක් දෙන්න එපා. සුද්ධාත්මයන් දුක් දෙනවා කියන්නේ මොකක්ද? ඔබ කෝපයෙන් ඉඳිද්දි, ඔබ ඊර්ෂ්‍යාවෙන්, වෛරයෙන්, පලිගැනීමෙන් ඉන්නකොට ඔබ ජීවිතේ ඇතුළාන්තයේ විඳවනවා. අපි කියමු ඒ නිසා ස්වාමිනී ඔබ වහන්සේගේ දයානුකම්පාව, කරුණාව අපිට දෙන්න. අපි ඉන්න තැන්වලම අපි දෙනත වසාගෙන කියමු ඔව් ජීවන ජලය අප වෙත ගමන් කරන්න. එදා ඔබ වහන්සේ ජේසුනි වහන්සේගේ ඇලයෙන් ගලාගෙන ගිය ඒ රුධීරය සහ ජලය ස්වාමිනී අදත් අප මැදේ ගලන්න සලස්වන්න ස්වාමිනී. අපිට අතහැර ගන්න බැරි අපේම බැහිකම් තියෙනවා. අපේම ජීවිතේ සමාව දෙන්න කොච්චර උත්සාහ කළත් ස්වාමිනී ඇතුළාන්තයෙන් අපිට සමාව දෙන්න බැරුව අපි හිර වෙලා ඉන්නවා. අපිට නැවත අතීතය මතක් වෙනවා. අපි නොදැනුවත්වම අපි අතීතේ ජීවත් වෙනවා. ඒ නිසා අපි තුවාල වෙනවා නැවතත්. ස්වාමිනී එහෙම තුවාලයක්ම මේ මොහොතේ ස්පර්ශ කරන්න ස්වාමිනී. වහන්සේගේ ජීවන ජලය අපි වෙනුවෙන් ගලන්න. වහන්සේගේ රුධීරය අපි වෙනුවෙන් සෝදා පවිත්‍ර කරන්න ස්වාමිනී. යාඥාවෙන් අප ස්වාමීන් වහන්සේට දෙමු අපිව පවිත්‍ර කරන්න. ජීවන ජලයෙන් මගේ හද සෝදා දෙනු මැන සමිදේ ඔබ ගැන අපි සුදනාම කියමු ජීවන ජලයෙන් මගේ හද සෝදා දෙනු මැන සමිදේ ඔබ ගැන පහදා දෙනු මැන සමිදේ ඔබ ගැන පහදා සිත කලබල වී හද ගැසන් සෙත්දී මගේ තනියට ඔබ ආවා සමිදේ සිත කලබල වී හද ගැසන් සෙත්දී මගේ තනියට ඔබ ආවා සමිදේ ජීවන ජලයෙන් මගේ හද සෝදා
ඔබගෙන ජීවන ජලයෙන් මගේ හද සෝදා දෙනු මැන සමිදේ ඔබ ගැන පහදා. අපි ස්වාමීන් වහන්සේට කියමු, ඔව් ස්වාමිනී, ඔබ වහන්සේගේ සුභාරංචිය මා ඔබට කමා කරන්නාක් මෙන් ඔබත් එකිනෙකාට කමා කරන්න. මම ඔබට ඒ බලය පවරමි. එදා ජේසුනී වහන්සේ ස්වර්ගාරෝහණය වෙන්නට පෙර වහන්සේගේ අපෝස්තලරුන්ට ඒ බලය දුන්නා. පව් කමා කිරීමේ බලය ලබා දුන්නා. ස්වාමිනී, ශුද්ධාත්මයන් වහන්සේ අත්දකින්න තියෙන එකම බාධාව ස්වාමිනී, මට වැරදි කරපු අය, මාව රිද්දපු අය, මාව සම්පූර්ණයෙන්ම දුක් දුන්නු අයට මට සමාව දෙන්න බැරි කමක්. ආදරණීය අම්මේ තාත්තේ දුවේ පුතේ, අපි අපේ අභ්‍යන්තරය දිහා බලමු. අපේ ජීවිතේ මතක් කරගන්න තාමත් මට සමාව දෙන්න අපහසු අයගේ හැම මුහුණක්ම, ඒ හැම කෙනෙක්ම මතක් කරගන්න. අපි බාර දෙමු ජේසුගේ දෑතට. අපි කියමු, ඔව් ජේසුනි, මේ හැම ජීවිතයක්ම, මේ මගේ අම්මා, මේ මගේ තාත්තා, මේ මගේ ස්වාමිපුරුෂයා, මේ මගේ බිරිඳ, මේ මගේ දුව පුතා, මේ මගේ සහෝදරයා සහෝදරිය, මේ මම රැකියාවේ වැඩ කරන ස්ථානයේ මාත් එක්කම ඉන්න අය, මට ඉහළින් ඉන්න අය, මට උගන්වපු ගුරුවරයන්, ස්වාමිනී, ඔවුන් තුලින් මගේ ජීවිතේ රිදවිච්ච තැන් තියෙනවා. මගේ ජීවිතේ මගේ හොඳ නම කෙලසිච්ච තැන් තියෙනවා. මගේ ජීවිතේ මම බලාපොරොත්තු වුණා මට අමාරුම වෙලාවේ මාත් එක්ක ඉඳී කියලා. ඒ ආදරේ පොරොන්දුව දීලත් මාව දාලා යන්නේ නැහැ කියලාත් මට ඕනම වෙලාවේ මම ආදරයෙන් විශ්වාසයෙන් හිටිය අය මාව දාලා ගියා. ස්වාමිනී, මගේ හිත රිදුණා. මගේ හදවත වේදනාවට පත් වුණා. මගේ හිත රිදුම් දෙනවා තාමත්. ඒ නිසා එවැනි චරිත, එවැනි ජීවිත මට ස්වාමිනී තාම හරියටම සමාව දී ගන්න බෑ. මට ඇතුලේ එපා වීමක්, කලකිරීමක්, ඒකේ ප්‍රතිඵලයක් විදියට මට මාවම එපා වෙලා ස්වාමිනී. අපි කියමු, ආදරණීය අම්මේ තාත්තේ දුවේ පුතේ, අපි කියමු, ඔව් ජේසුනි, ඔබගේ ජීවන ජලය තුලම ඔබ වහන්සේගේ මහා අසීමාන්තික ආදරය ඇතුලේ මම නැති වෙන්නම් ස්වාමිනී. මට තේරෙනවා මේ ලෝකෙන් මම හොයන ආදරය, මේ ලෝකේ මම පතන ජීවිතේ මම ආදරය කරන තරම්ම මගේ බිරිඳ මට ආදරය කළයි. මම ආදරය කරන තරම්ම මගේ ස්වාමිපුරුෂයා මාව බලාගනි. මම දෙන ආදරයම මගේ දරුවෝ මට නැවතත් දේවි කියලා. මගේ අම්මා තාත්තා මම මෙච්චර යුතුයකම් කරද්දි මාව මම හිතනට වඩා ගොඩාක් මාව ආදරයෙන් බලාගනී කියලා. මේ ලෝකේ මම ගොඩනගන හැම පැතුමක්ම බිඳෙන තැනක් එනවා. මට හිතෙනවා, ඇයි මම ආදරය කරන තරම් මිනිස්සු මට ආදරය කරන්නේ නැත්තේ කියලා. මේ කලකිරීම ඇතුලේ ජේසුනී, ඔබ වහන්සේගේ ප්‍රේමය පමණයි මාව පුරවන්න පුළුවන්. ඒ නිසා ප්‍රාණයන් වහන්සේ පූර්ණ සත්‍ය කරා අපිව ගෙන යන ස්වාමින් වහන්සේ මේ ලෝකයේ සෑම කෙනෙක්ම, මම ආදරය කරන, මට ආදරය කරන හැම කෙනෙක්ම සීමා සහිතයි කියන සත්‍ය මට වටහා දෙන්න ස්වාමිනී. මම හොයන අසීමාන්තික ආදරය, මම හොයන සීමාවක් නැති ආදරය, සීමා සහිත අම්මා, සීමා සහිත තාත්තා, සීමා සහිත ස්වාමිපුරුෂයා, සීමා සහිත බිරිඳ මට කොහොමද දෙන්නේ? ඔහු ඇයත් සීමා සහිතයි. ඔහු ඇයත් තුවාල සහිතයි. ඔහුත් ඇයත් ජීවිතේ විඳවලා තියෙනවා. ඒ නිසා මම හොයන ඒ මහා අපරිමිත ආදරය මම හොයන තරම්ම මේ ලෝකේ නොලැබෙන තැන්වලදී මම කලකිරිලා කේන්තියට පත් වෙලා මගේ හිතේ වෛරය ගොඩනැගෙන තැන් එනවා ස්වාමිනී. ඒ නිසා සෝදා පවිත්‍ර කරන්න. ඔව් අපි හදවතින් කියමු. මේ ගීතිකාවේ වචන එක්ක අපි කියමු, ස්වාමිනී, තුවාල වෙච්ච තැන්, වේදනා රිදුම් දෙන තැන්, මට අමතක කරගන්න බැරි, සමාව දෙන්න බැරි ඒ හැම ජීවිතයකටම මේ වෙලාවේ සමාව ඔබ වහන්සේගේ නාමයෙන් මම දෙනවා ස්වාමිනී. මට අමාරුයි, ඒත් මම විශ්වාස කරනවා ශුද්ධාත්මයන්නි වහන්සේට පුළුවන්. වහන්සේ මාව නිදහස් කරන්නේ, මුදා හරින්නේ ආත්මානුභාවය අප තුල, මා තුල ස්වාමිනී. වහන්සේම ඒ සමාව අරගෙන යන්න ස්වාමිනී. රිදුම් දෙන හැම තැනකටම, හැම කෙනෙකුටම ඒ සමාව මේ මොහොතේ වහන්සේගේ නාමයෙන් මම දෙනවා ස්වාමිනී. ඔබ වහන්සේට මුළුමනින්ම අයිති වෙනවා ස්වාමිනී. ප්‍රශංසා වේවා, ස්තුති වේවා ස්වාමිනී. නමස්කාර වේවා ස්වාමිනී. ඔබේ ආදර ගඟ බැසකිමි දෙන්නම්, ඔබේ හදවත තුල
ඔබේ ආදර ගඟ බැසකිමි දෙන්නම් ඔබේ හදවත තුල මම නැති වෙන්නම් ජීවන ජලයෙන් මගේ හද සෝදා දෙනු මැන සමිදේ ඔබ ගැන පහදා ජීවන ජලයෙන් මගේ හද සෝදා දෙනු මැන සමිදේ ඔබ ගැන පහදා. අපි කියවන්නට යනවා ක්‍රියාපොතේ දෙවෙනි පරිච්ඡේදයේ 1 සිට 4 දක්වා. තවද පෙන්තකොස්ත දිනය පැමිණි කල ඔහු සියල්ලෝ එක්තැනක රැස්ව සිටියාහ. එකල සැඩ සුළඟක් හමන්නාක් වැනි හඬක් හදිස්සියෙන් අහසින් නික්මුණේය. ඔවුන් හිඳගෙන සිටි ගෙය මුළුමනින්ම එයින් පිරී ගියේය. ගිනි දළු වැනි දිව් බෙදී ගොස් ඔවුන් එකිනෙකා මත පිහිටනු ඔවුන්ට පෙනිනි. ඔහු සියල්ලෝම ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ වී ආත්මයාණන් ඔවුන්ට දුන් කතා ශක්තිය ලෙස අන්‍ය භාෂාවලින් කතා කරන්නට පටන් ගත්හ. අපි මේ සිදුවීමට ඇතුළාන්තයෙන් අපි සම්පූර්ණයෙන්ම ඉඩ දෙමු. දේව අම්මා සහ ශ්‍රාවක ශ්‍රාවිකාවන් 120ක් දෙනා මේ අත්දැකීම ඔවුන්ගේ ගතට සිතට ඔවුන්ගේ හැඟීම් වලට ඔවුන්ගේ පංචේන්ද්‍රියයන් වලට ඔවුන්ගේ ඇතුළාන්තයටම දැනෙන්න ඔවුන් මෙය මුළුමනින්ම විඳින අත්දැකීමක්. ආදරණීය අම්මේ තාත්තේ දුවේ පුතේ, මේ අත්දැකීම ඉතිහාසයේ වෙච්ච එක ඓතිහාසික සිදුවීමක් විතරක් නෙමෙයි. පෙන්තකොස්තය මේ සිදුවීමේදී සේනාකුළු ශාලාව සිදුවන සිදුවීම නිරන්තරයෙන් සිදු වෙනවා. අපි දකිනවා ක්‍රියාපොතේ 10 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි වගන්තියේ කොර්නේලියස් කියන ශතාධිපතියා ඔහු ජුදා ආගමිකයෙක් නොවුණත් ඔහු තුල තියෙන බැහැපත්කම හේතු කොටගෙන ඔහු පලස්තීන හමුදාවේ ඉහළ සොල්දාදුවෙක් වෙලත් පේදුරුතුමාට පණිවිඩයක් යවනවා කරුණා කරලා අපේ ගෙදරට ඇවිල්ලා අපිත් එක්ක යාඥා කරන්න කියලා. එතකොට මේ ජුදා ආගමේ චර්මච්ඡේදනය වෙච්ච දෙවියන් වහන්සේ අපිව පමණයි ගලව ගන්න කියලා හිතාගෙන හිටිය මේ ඊශ්‍රායල් ජාතිකයන් කියන මේ ජුදා ආගමේ අයට පුදුමයක් වෙනවා. කොර්නේලියස් කියන විදේශිකයා ඔහු රෝම සොල්දාදුවෙක්. හැබැයි ඔහු තුල තියෙන ශුද්ධාත්ම බලය ලැබීමේ දොරකවුලුව වුණේ ඔහු තුල තිබ්බ බැහැපත්කම. අපි ඒකට කියනවා නියතමානය. The humility is the door in which Holy Spirit enters. ශුද්ධාත්මයාණන් ඔබේ මගේ ජීවිතයට ඇතුල් වෙන්නේ ඔබේ මගේ නියතමානය එහෙම නැත්නම් බැහැපත්කම ඇතුලේ. ඒකයි ජේසු එදා දේව පුතා කියන තමන්ගේ ඒ අනන්‍යතාවයෙන් එහාට ගිහිල්ලා පෞකාරයන් එක්ක ජොර්දාන් ගඟ ළඟට ගිහිල්ලා පෞකාරයන් පීඩිතයන් දරිද්‍රයන් දිලින්දන් එක්ක අනන්‍ය වෙලා ජොර්දාන් ගඟේ අසබඩට යනකොට තමයි මෙන්න බැටළු පෝතකයානෝ පව් දුරලන තනන් වහන්සේ කියලා ස්නාග ජෝන්තුමා කියන්නේ. ඇයි ශුද්ධාත්මයන්න් ජේසු මතට එන්නේ? අපි දකිනවා
කොබෙයියෙක් විලසින්. කොබෙයියා, පැරක්ලි, ඩව් කියන මේ කුරුල්ලා පරවියා නෙමෙයි. කොබෙයියා. හේතුව ග්‍රීක මුල් පරිවර්තනවල මේ ඩව් කියන නැත්නම් අපි පැරක්ලීට් කියන මේ කුරුල්ලා සම්පූර්ණයෙන්ම ශුද්ධාත්මයන් වහන්සේගේ සලකුණක් බවට පත් වෙනවා. ෂෙකහෝනා කියන ග්‍රීක වචනය තමයි ඩව් කියන මේ කුරුල්ලට පාවිච්චි කරන්නේ. ඒක පරවියා කියලා කිව්වට ඇත්තටම කොබෙයියා තමයි හරිම සිංහල පරිවර්තනය. මොකද්ද කොබෙයියා කියන මේ කුරුල්ලගේ විශේෂත්වය? මේ කොබෙයියා සාමාන්‍යයෙන් ඉතාමත් පිරිසිදු සතෙක්. මේ පිරිසිදු කුරුල්ලා අපිරිසිදු තැන්වල ඉන්නේ නැහැ. නමුත් එදා ජෝර්දාන් ගඟ අසබඩ තිබ්බේ ජනතාවක් දවස් ගාණක් ඉන්නවා, පසුතැවිලි වෙනවා, අතුලාන්තයෙන් දෙවියන්ට මොර ගහනවා, ඔවුන්ගේ ජීවිතේ වෙනසක් බලාපොරොත්තු වෙනවා, පෞද්ගලික වෙනසක්, සමාජ වෙනසක්. ඔවුන්ගේ ජීවිතයේ මුළු සමාජෙම වෙනස් වෙන්න ඕන, මේ ව්‍යුහය වෙනස් වෙන්න ඕන කියලා ඔවුන් පැතුමක් පැතුවා. ජේසු අන්න ඒ වෙනසට ඇතුල් වෙලා ජේසු නිහතමානීව ජෝර්දාන් ගඟට බහින තැන මෙන්න කොබෙයියා, මේ ඩව්, මේ පැරක්ලීට්, මේ කොබෙයියා ඇවිල්ලා ජේසු ළඟ වැඩ සිටිනවා. මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයා ඔබ කෙරේ ප්‍රසන්න වෙමි කියලා ස්වාමීන් වහන්සේ හඬක් නික්මෙනවා. ඇයි මේ? ජේසු මේ පෞකාරයන් එක අනන්‍ය වුණා. එහෙනම් ආදරණීය අම්මේ තාත්තේ දුවේ පුතේ, ස්වාමීන් වහන්සේ අපිට මතක් කරනවා කොර්නේලියස් කියන මේ ශතාධිපතියා බහැපත් වෙලා තමන්ගේ මමත්වය, තමන්ගේ තත්වය, තමන්ගේ මාන්නය, මම රෝම සොල්දාදුවෙක්, මේ පේදුරු දීවරයෙක්, එයාව කවුද ගණන් ගන්නේ කියන මාන්නයෙන් බිමට බහැලා කියලා පණිවිඩයක් යවුවම පේදුරු ගෙදර ඇවිල්ලා ඒ ගෙදර හිටිය විවිධාකාර සේවක සේවිකාවන්, හමුදාවේ සෙබළුන් මේ ඔක්කොම පසුතැවිලි වෙනවා තමන්ගේ පාපයට. ක්‍රියාපොතේ 10 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි වගන්තිය ඉඳලා 45 වෙනි වගන්තිය දක්වා විස්තර කරන්න පුළුවන් නම් කියවන්න පෙරලලා. මුළුමනින්ම නැවතත් දෙවන පෙන්තකොස්තයක් සිද්ධ වෙනවා. ඒ ගෙදර හිටිය හැම කෙනෙක් මතටම චර්මච්ඡේදිත ජුදා අය, අපි තමයි දෙවියන් වහන්සේ තෝරගත්ත සුවිශේෂ ජනතාව කියලා හිතාගෙන හිටිය අය දකිනවා මේ ජෙන්ටයිල්ස් වෙච්ච විදේශිකයන් විතරට, මේ විජාතිකයන් විතරට, තමන්ගේ ආගමේ නොවන, තමන්ගේ ජාතියේ නොවන අනිත් අය මතටත් ශුද්ධාත්ම වැගිරීමක් එනවා. ඔක්කොම එකතු වෙලා යාඥා කරනවා, ඔක්කොම එකතු වෙලා ඔවුන්ගේ භාෂාවලින් කතා කරනවා. අන්න මේ පෙන්තකොස්තය නිරන්තරයෙන් සිද්ධ වෙනවා ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ. ඒ නිසා මේක එදා සිද්ධ වුණා, එතනින් ඉවරයි. මේක නිකන් අපි මතක් කිරීමක් නෙමෙයි පෙන්තකොස්ත අත්දැකීම. එහෙම නැත්නම් මේ දේව ප්‍රාණාගමනය කියන්නේ. මේක නිරන්තරයෙන් අපි ගෙදර යාඥා කරනකොට සාංගිකව කොහෙද අපි එක්සිත්ව මොර ගහන්නේ? අපි සංඝයන් විදිහට යාඥා කරන්නේ. අපි ආත්මගත වෙලා යාඥා කරන්නේ. එතන දෙවියන් වහන්සේ බරපතල ලෙස ශුද්ධාත්ම වැගිරීමක් සිදු කරනවා. අපි ඒ නිසා තමයි උන්වහන්සේට කියන්නේ ස්වාමිනේ අපිට ඔබ වහන්සේව දෙන්න. ශුද්ධාත්මයන්නි වඩින්න අපි අතරට. එදා දේව අම්මා එක්ක මේ අපෝස්තුලවරු, මේ ශ්‍රාවක ශ්‍රාවිකාන් එහෙම යාඥා කරද්දී අපිට ඒකයි කියන්නේ ගිනිදලු වැනි දිව් බෙදී ගොස් ඔවුන් එකිනෙකා මත පිහිටනු පෙනෙන්නේ. එකම ගින්න විවිධාකාර ගිනිදලු. මේක හරි වැදගත්. ඒ නිසා එකම දෙවියන් වහන්සේ, එකම තනන් වහන්සේ, එකම බලය, නමුත් විවිධාකාර දීමනා, විවිධාකාර හැකියාවන්, විවිධාකාර ස්වාමින් වහන්සේගේ ස්පර්ශය ලැබෙනවා. ඒ නිසා අපි තේරුම් ගමු ශුද්ධාත්මයන්න් වහන්සේ එකම තනන් වහන්සේ. හැබැයි අපි එකිනෙකා වෙනස් නිසා අපේ භාෂාවල්, අපේ සිතුම් පැතුම්, ගෙදරකින්න බලන්නකෝ අම්මයි තාත්තයි දුවයි පුතයි දිහා බැලුවා විවිධයි. අම්මා හිතන විදිහටම නෙමෙයි තාත්තා හිතන්නේ. තාත්තයි අම්මා හිතන විදිහට මේ දරුවෝ හිතන්නේ. හැබැයි මේ වෙනස්කම ඇතුලේ අපි ශුද්ධාත්මයන් ඉඩ දෙනකොට, අපි කතා කරනකොට, සවන් දෙනකොට සාංගික වෙන තැන මට වෙනස් වෙන තැන් එනවා. ඒ ඇතුලේ ශුද්ධාත්ම ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනවා. සංඝයක් ඇතුලේ එහෙමයි, ජනතාවක් ලෙස එහෙමයි. ස්වාමින් වහන්සේ ක්‍රියාත්මක වෙන තැන මොකද වෙන්නේ? එදා වුණේ ආත්මයන් ඔවුන්ට දුන් කතා ශක්තිය ලෙස අන්‍ය භාෂාවලින් කතා කරන්න පටන් ගත්තා කියලා කියනවා. මොකක්ද මේකේ තේරුම? මුල් ග්‍රීක වචනය මෙතනදී පාවිච්චි කරන්නේ ග්ලොසලයියා කියන වචනය. මේ වචනේ, මේ ග්ලොසලයියා කියන වචනේ සැබෑ තේරුම තමයි තමාගේ මව් භාෂාවෙන් කියන දේ වෙනත් වූ භාෂාවන් කතා කරන අයට ඔවුන්ගේ භාෂාවලින් තේරුණා. Speaking or praying in tongues means in this first Pentecost, when you pray in your own words, the other languages in other tongues they could understand. අනිත් භාෂා කතා කරන අයට ඒගොල්ලන්ගේ භාෂාවෙන් තේරෙන්න ගන්නවා.
මේ කියන වචන. ඒක නිසා තමයි කියන්නේ එදා පේදුරු සහ මේ අපෝස්තලවරු යාඥා කරද්දී කතා කරද්දී විවිධ රටවල් වලින් ඇවිල්ලා විවිධාකාර ජනතාව විවිධාකාර අය ඉන්නවා. ඔවුන් කියනවා මේ කොහොමද මේක වෙන්නේ? මේ දීවරයන් මේ අධ්‍යාපනය නොලත් සාමාන්‍ය මිනිස්සු මේ අපේ භාෂාවෙන් කතා කරන්නේ කොහොමද? ආදරණීය අම්මේ තාත්තේ දුවේ පුතේ අපිට මතකයි බයිබලයේ උත්පත්ති පොතේ අපිට පෙන්නනවා භාෂා ආධිපත්‍ය ඇති වෙලා කොහොමද බාබෙල් කොත මහ විනාශයක් වුණේ කියලා. ඒ කියන්නේ බාබෙල් කොත හදන්න යද්දී ඔවුන් හිතනවා අපි එක භාෂාවක් කතා කරන ජනතාවක් ඒ නිසා අපි තමයි ආධිපත්‍ය ඒ නිසා අපි මුළු ලෝකෙටම පේන්න ලොකු නෙළුම් කුළුමක් හදමු කියලා. ඒ කියන්නේ ලොකු බාබෙල් කොත ලෝකෙටම පේන්න හදන එක. ඒකේ බලය අපි පෙන්නනවා අපි පෞඩත්වයේ පෙන්නනවා කියලා මහා විශාල කුළුණක් හදන්න යනවා. ඒකේ අවසානයේ මොකද වෙන්නේ? කියනවා භාෂා සම්පූර්ණයෙන්ම විකෘති වෙන්න පටන් ගත්තා. එක ජාතියක්, එක පුද්ගලයෙක්, එක ආගමක් යම්කිසි විදියකට බලය අතට අරගෙන අත්නෝමතිකව බලය මෙහෙවන්න ගත්තොත් පවුලක වෙන්න පුළුවන්, ඒක අම්මෙක් තාත්තෙකුට. ඒක රටක වෙන්න පුළුවන්, ඒක සභාවක සංඝයක වෙන්න පුළුවන්. මමයි දන්නේ, මටයි දෙවියන් වහන්සේ කතා කරන්නේ, මමයි හරි, අනිත් අය වැරදි කියන තැනට ආව හැටියේ භාෂාධිපත්‍යයක් ඇති වෙච්ච හැටියේ ජාතික ආධිපත්‍යයක් ඇති වෙච්ච හැටියේ ආගම් ආධිපත්‍යයක් ඇති වෙච්ච හැටියේ බල ආධිපත්‍යයක් ඇති වෙච්ච හැටියේ එතන ශුද්ධාත්මයාණන් සම්පූර්ණයෙන්ම නිහඬ වෙනවා. හැබැයි ශුද්ධාත්ම පැමිණීමේ මේ දේව ප්‍රාණාගමනයේ මොකද වෙන්නේ? ශුද්ධාත්මයාණන් බලය දෙනවා එක භාෂාවක එක්කෙනෙකුගේ බලය, එක ජාතියක එක කණ්ඩායමක බලය බිඳලා සීලු දෙනාටම ඒ බලය අත්දකින්න සලස්වනවා. මේක ඉතිහාසයේම සිද්ධ වෙච්ච මහා පෙරලියක්, විප්ලවයක්. හේතුව ජීවිතේ හැම වෙලාවෙම මිනිස්සු උත්සාහ කරන්නේ Tamanට කියලා බලය කොටු කරගන්න. හැබැයි දෙවියන් වහන්සේ වෙනස් කරනවා. වෙනස් කළ අලුත් දෙයක් කරනවා. ඒ නිසා අපි ස්වාමින් වහන්සේට කියමු. අපි කියමු ඇත්තටම මේ මුල් තම තමාගේ භාෂාවෙන් කතා කිරීම, මේ speaking in tongues, praying in tongues කියන මේ ග්ලොසොලයියා කියන වචනේ ඇත්තටම ගන්නවා එක එක්කෙනා තමන්ට දැනෙන දේ කියනවා. ඒක අනිත් අයට තේරෙන්නේ නැති වුණත් ඒක තමන්ට යාඥාවක් කරගන්නවා. එහෙම දෙයක් තියෙනවා බයිබලයේ. පවුලුතුමා ගැන කතා කරනවා එක කොරින්ති පොතේ අන්‍ය භාෂාවේ දීමනාව ගැන. නමුත් මේ ක්‍රියා දෙකේ කතා කරන මේ අත්දැකීම ග්‍රීක වචනයෙන් කියනවා සෙනොලොගියා කියලා. සෙනොලොගියා කියලා කියන්නේ තමන්ගේ භාෂාවෙන් කියන දේ අනිත් අයට වැටහෙන්න ගන්නවා. දැන් බලන්න අපේ ගෙවල් වල සමහර වෙලාවට තාත්තා කියන දේ අම්මට තේරුම් ගන්න අමාරුයි. අවුරුදු ගාණක් තිස්සේ නිසා වර්ධවා වටහා ගැනීම. සමහර වෙලාවට එක ගෙදර ඇතුලේ යුද පිටියක් වෙන අවස්ථා තියෙනවා. හැබැයි ස්වාමින් වහන්සේ ඔබට මට ආරාධනා කරනවා. ඔබේ බිරිඳ, ඔබේ ස්වාම පුරුෂයා, ඔබේ අම්මා තාත්තා, ඔබේ දරුවෝ, ඔබේ සහෝදර සහෝදරියන් සමහර වෙලාවට තේරුම් ගන්නේ නැහැ. කොච්චර කිව්වත් වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ඉඩ දෙන්න ශුද්ධාත්මයන් වහන්සේට. ආරාධනා කරන උන්වහන්සේ කියන ස්වාමිනී මට තේරුම් ගන්න බෑ මගේ දරුවව සමහර වෙලාවට. සමහර වෙලාවට මම කොච්චර කිව්වත් ඒ කියන දේ අහන්නේ නැහැ මගේ ගෙදර අය. හැබැයි ඔබ වහන්සේට පුළුවන් අපිට කියලා දෙන්න. ඔබ වහන්සේගේ ඒ ශුද්ධාත්ම දීමනාව අපිට දෙන්න, එකිනෙකාව තේරුම් ගන්න. අපි ඒ බලය, ශක්තිය මේ වෙලාවේ අපි ඉල්ලමු. ඒ වගේම අපි දකිනවා මේ ස්ථානයේ ශුද්ධාත්ම ක්‍රියාකාරීත්වය බලගසු ලෙස සිද්ධ වෙන්නේ අම්මේ තාත්තේ දුවේ පුතේ. මේ අත්දැකීම එක දවසක අත්දැකීමක් නෙමෙයි කියලා සුදු බයිබලයේ අපිට කියන්නේ. ඒතර මේක පැවතුණා. ඒතර මොකක්ද ශුද්ධාත්මයන් තුල මේ බලයේ ආලේපේ රැඳෙන්නේ කොහොමද? How can we remain in the anointing of the Holy Spirit? කොහොමද ශුද්ධාත්ම ආලේපේ රැඳෙන්නේ කියන එක හරි වැදගත්. ඒක අපිට ක්‍රියාපොතේ දෙවෙනි පරිච්ඡේදයේ 42 වෙනි වගන්තියේ කියනවා. වගන්ති 4කින් ඔහු ප්‍රේරිතයන්ගේ ඉගැන්වීමෙහිද, සහභාගීකමෙහිද, රොටි කැඩීමෙහිද, යාඥාවේද නිරතව කල් ගත කරා. මෙන්න ශුද්ධාත්ම ආලේපේ රැඳෙන ජීවිත ක්‍රමය. දැන් අද ගොඩාක් වෙලාවට ප්‍රවණතාවයක් තියෙන්නේ ශුද්ධාත්ම අත්දැකීමක් කිව්වම කට්ටිය හිතන්නේ, ගොඩාක් අය හිතන්නේ ඔක්කොම ගොඩාක් අය ඇවිල්ලා මෙගා ෂෝ එකක් වගේ කරලා ලොකු ශබ්ද විකාශන දාලා ගීතිකා කියලා අත උස්සලා අප්පුඩි ගහලා මේක තමයි ශුද්ධාත්ම අත්දැකීම කියලා තමයි ගොඩාක් අය හිතන්නේ. දැන් මේ වගේ යුගයක එවැනි මහා පරිමාණ ජනතාව ලේඛ රාශි වෙන තැන් අද නැති තරම්. හේතුව මේ වගේ කාල පරිච්ඡේදයක දහස් ගණන් මිනිසුන් එකතු වෙන්න බෑ. ඒතර ශුද්ධාත්මය එන්නේ නැද්ද? අපි අහන්න නෑ. ශුද්ධාත්මය වෙනවා. ඒ නිසා අපි වටහාගෙන තියෙනවා
ගොඩාක් සංගීතය දාලා, ගොඩාක් ශබ්ද දාලා, ගොඩාක් අත්පුඩි ගහලා, ගොඩාක් අත්උස්සන එක තමයි සුද්ධාත්ම පැමිණීම කියන්නේ. නැහැ. ඒක වැරදි තේරුම් ගැනීමක්. ඒතර සැබෑ තේරුම් ගැනීම මෙන්න ක්‍රියාපොතේ දෙවෙනි පරිච්ඡේදයේ 42 අපිට කියනවා. මොකක්ද? සුද්ධාත්මාලේපේ රැඳින්නේ ඔවුන් ප්‍රේරිතයන්ගේ ඉගැන්වීමේ. අපි කියනවා ඥානනය වීමක් තිබා. දේව වචනයක මේ මුල් ක්‍රිස්තියානි සභාව සුද්ධාත්ම ආලේපය තුර ගමන් කරා. කොහොමද ගමන් කරේ? දේව වචනය කියවන්න ගත්තා. දේව වචනය පහදලා දුන්නා. intellectual formation. ඒතර බයිබලය දිනපතා කියවීම, මෙනෙහි කිරීම, ස්වාමීන් වහන්සේ මොකද්ද මට කියන්නේ? මේ අඛණ්ඩ ගමනක් අවශ්‍යයි. ඒ නිසා තමයි පාප වහන්සේ තුලින් රදගුරු මණ්ඩලය හරහා දේව පණිවිඩය උන්වහන්සේ නිරන්තරයෙන් අපිට දෙන්නේ. ඒ දෙවියන් වහන්සේගේ වචනය අපි නිරන්තරයෙන් මෙනෙහි කරන්නේ. මේ ගොඩනැගීම ඇතුලේ සුද්ධාත්ම ක්‍රියාකාරීත්වය ප්‍රබල වෙනවා. දෙවෙනි එක තමයි අපි දකිනවා සහභාගීකමේ. සහභාගීකම කියලා කියන්නේ ෆෙලෝෂිප්. එතකොට අපිට අත්දැකීම් බෙදා ගැනීමක්, අපිට ෆෙලෝෂිප් එකක්, සහෝදරත්වයක් නැත්තම් අද ක්‍රිස්තියානි සභාව වුණත් ගොඩාක් වෙලාවට අර්බුද වලට ඇතුල් වෙනවා. පල්ලිය වහලා මංගල්‍ය කරන්න බෑ. ජනතා දහස් ගණන් එකතු වෙන්න බැරි වුණාම එතකොට ක්‍රිස්තියානි අත්දැකීම නතර වෙනවද? නැහැ. අන්න මුල් ක්‍රිස්තියානි සභාව අපිට මතක් කරනවා. ඒක තමයි අපි කියන්නේ කුඩා කිතුණු සංඝ ලෙස එකතු වෙන්න. ශ්‍රී ලංකාවේ රදුගුරු මණ්ඩලය මේ අවුරුද්ද නම් කරන 2021 කුඩා කිතුණු සංඝ වසරක් විදිහට ඇයියේ දහස් ගණන් පල්ලියකට මිනිස්සු එකතු වෙන්න බැරි වුණාට තමන්ගේ ගෙවල් අතර තමන්ගේ පවුල් දෙක තුනක් එකතු වෙලා යාඥා කරන්න පුළුවන්. ඒතර කුඩා කිතුණු සංඝ ක්‍රමය තමයි මුල් ක්‍රිස්තියානි සභාවේ ප්‍රබලත්වයේ වුණේ අම්මේ තාත්තේ දුවේ පුතේ. කුඩා කිතුණු සංඝයක් විදිහට ජීවිතේ ගොඩනැගීමක් නැති තැන සුද්ධාත්ම ක්‍රියාකාරීත්වය පවතින්නේ නැහැ. අපිට පුළුවන් එක යාඥාමයකට ප්‍රශංසාමයකට ගිහිල්ලා යාඥා කරලා ස්වාමිනී පුදුමාකාර බලයක් අත්දැක කියලා ගෙදරෙන්. නමුත් ජීවත් වෙන ජීවිත ක්‍රමයක් නැත්තම්, අපේ සාංගික අත්දැකීමක් නැත්තම් මේ සුද්ධාත්ම බලය අපි මුළුමනින්ම නැති කරගන්නවා. ඒ නිසා මේ ෆෙලෝෂිප්, මේ සහෝදරත්වය, ඒ නිසා ඔබ පොඩ්ඩක් හොයලා බලන්න. සංඝයක් විදියට පුංචි පවුල් දෙක තුනක් විදියට මේ දවස්වල සමහර වෙලාවට සමහර එක ළඟ ඉන්න පවුලක් දෙකක් එකතු වෙලා යාඥාවේ අත්දැකීමක්, දේව වචනය තේරුම් ගැනීමේ අත්දැකීමක්, බෙදා ගැනීමේ අත්දැකීමකට ගමන් කරා. ඒ වගේම උන්වහන්සේ කියනවා විශේෂයෙන් රොටි කැඩීමෙහි the Eucharist. එතකොට මේ සප්‍රසාදීය ජීවිත ක්‍රමයක් තිබ්බ මුල් ක්‍රිස්තියානි සභාවේ. සප්‍රසාදීය ජීවිත ක්‍රමය කියලා කියන්නේ දිව්‍ය සප්‍රසාද වහන්සේට තියෙන ආදරය වගේම දිව්‍ය සප්‍රසාදීය ජීවිතය කඩා ගන්නවා, බිඳ ගන්නවා. ජීවිතය පූජා කරන ලෑස්ති වෙනවා. පහුගිය දවස්වල එක අම්මා කෙනෙක්ට කතා කරාම ඇය ගෘහ සේවිකාවක් ලෙස ඊශ්‍රායලයේ වැඩ කරනවා. මේ අම්මා කියනවා ඊශ්‍රායලයේ තෙලවිව් කියන නගරෙට මිසයිල ගහනකොට මේ අම්මා වයස අවුරුදු 97ක ආච්චි කෙනෙක්, ඊශ්‍රායල් ජුදා ආච්චි කෙනෙක්ව බලා ගන්නවා. මේ බෝම්බ ගහන මිසයිල් ගහන වෙලාවේ අවුරුදු 97ක මේ ජුදා ඊශ්‍රායල් ජාතික ආච්චි කියනවා අනේ ඔයා ගිහිල්ලා පොළොව යට තියෙන බංකරේ හැංගෙන්න. මම නම් තව ජීවත් වෙන්න මට තව කාලයක් නැහැ. ඇය කියනවා මේ ගෘහ සේවිකාවට ඔයා පණ බේර ගන්න මම මැරුණට කමක් නැහැ කියලා. ඇගේ ඊශ්‍රායල් ජාතික ඇගේ පවුලේ අයත් කියනවා මේ ගෘහ සේවිකාවට ඔයා ලංකාවේ දරුවෝ ඉන්නවා, පවුලක් ඉන්නවා, ඒ නිසා ඔයා ගිහිල්ලා පොළොව යට තියෙන බංකරේ හැංගෙන්න. හේතුව මේ ආච්චි අපේ අම්මා වයසයි, එයාට දැන් දුවන්න බෑ. ඒ නිසා එයා කමක් නෑ විනාශ වුණාත් මිනිස්සු දහස් ගණන් මේ යුද්ධෙන් විනාශ වෙනවා. ඒ නිසා ඔයා හැංගෙන්න කියලා. නමුත් මේ අම්මා කියනවා ෆාදර් කොහොමද මම ගිහිල්ලා එමෙ හැංගෙන්නේ? ඇයි කියනවා මම ජපමාලේ අතට අරගෙන මම එදා බෝම්බ ගහද්දි මුළු බිල්ඩින් දෙදරනවා. අපිට පේනවා වටපිටාවේ තියෙන බිල්ඩින් කඩාගෙන වැටෙනවා. හැබැයි මම දාලා දිව්වේ නෑ, මට දුවන්න බෑ. හේතුව මම මේ රටට ඇවිල්ලා මම සේවය කරත් මේ රටේ මම දකින්නවා මොකද්ද වෙනස්කමක්, මොකද්ද විශේෂත්වයක්. මම හැම කළු වුණත්, මම විදේශිකයෙක් වුණත් මේ රටේ හැම කෙනෙක්ම අපිට එක වගේ ගරු කරනවා. මේ අම්මා කියනවා ඒ නිසා මම කොහොමද මේ බලා ගන්න ආච්චිව දාලා මම ගිහිල්ලා හැංගෙන්නේ? ඇය නැති වුණොත්. ඒ නිසා මේ අම්මා බෝම්බ ගහනකොට මුළු කම්පණය වෙනකොට බිල්ඩිම ඇය මොර ගහනවා, ඇය ආඥා කරනවා. අපි ඒ නිසා ස්වාමීන් වහන්සේට කියමු යුද්ධය බිහිසුණුයි. යුද්ධය මහ විනාශකාරී, කිසි යුද්ධයක් යහපතක් කරන්නේ නැහැ. අපි ඒ නිසා කියමු ස්වාමිනී ඔබ වහන්සේ අපේ ජීවිත බලවත් කරන්නේ. අපි ඒ නිසා උන්වහන්සේට කියමු ස්පර්ශ කරන්නමා.
ඔබ වහන්සේගේ බලයෙන් ස්පර්ශ කරන්න ස්වාමිනේ. අපි එකිනෙකාව ස්පර්ශ කරන්න. ඔබ වහන්සේ නිදහස් කරන්න. ඔබ වහන්සේට පුළුවන් අපිව ස්පර්ශ කරලා ඔබ වහන්සේගේ බලයෙන් පූර්ණ කරන්න. අපි තුල තියෙනා වූ කඩාවැටීම්, වේදනා, ප්‍රශ්න ජය ගන්න ස්වාමිනේ. ඔබ වහන්සේට මුළු විශ්වයම බාර දෙනවා. අපේ ජීවිත බාර දෙනවා. අපේ පවුල් බාර දෙනවා. ස්වාමිනේ ආලේප කරන්න. ස්වාමිනේ වස්සා ගන්න. ස්පර්ශ කරන්නවා ශුද්ධාත්මයානනී ස්පර්ශ කරන්නවා දේවෝත්මයානනී ස්පර්ශ කරන්නවා ශුද්ධාත්මයානනී ස්පර්ශ කරන්නවා දේවෝත්මයානනී පුරවන්නවා ඔබගේ බලෙන් ශුද්ධාත්මයානනී පුරවන්නවා ඔබගේ බලෙන් මගේ ශරීරය පිතා පුත්‍රයා ස්පිරිතු සාන්තු නම් ත්‍රිත්වයක දෙවියෝත්තමයන් වහන්සේට ස්තෝත්‍ර වේවා. අදිවාක්මෙන් දැනුත් නිතිපතත් අනන්ත කාලයක් වේවා. ආමෙන්. මක් නිසාද රාජ්‍යද බලයද මහිමයද සදාටම ඔබ වහන්සේගේය. ආමෙන්. සියලු දෙනාටම ජේසු පිහිටයි.